වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මහනුවර අලවතුගොඩ පදිංචි වසන්ත මහතා ඇතුළු පවුලේ පිරිස විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් වසන්ත මහතා ඇතුළු පවුලේ සියලු දෙනාගේ නමින් අනන්ත වූ සංසාර ගමනේදී මියගිය සියලුම ඥාතීන්ට මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන මව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබී චතුරාර්ය සත්‍ය ධර්මය වහවහ අවබෝධ කර ගැනීමට පාරමිතාවක් වීම පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට උතුම් කුසලයන් මුදුන්පත් කරලීමට මෙන්ම සියලු ලෝකවාසීන්ට ධර්ම ශ්‍රවණමය පින් රැස් කර ගැනීම පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ
තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව පින්නතුනි ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම සඳහා මේ සිදු කරන උතුම් වූ ධර්ම දානමය කුසල කර්මයත් ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසයත් ඔබ විසින් ඔබේ ජීවිත කාලය තුල රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන ධම්මචේතිය කියන සූත්‍රය. උතුම් වූ තුනුරුවන් පිළිබඳව කොසල් මහරජුරෝ පැහැදුන හැටි රජුරෝ විසින් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන කාරණා ටිකක් තමයි ධම්මචේතිය සූත්‍රයේ සඳහන් වෙන්නේ. මේ ධර්මචෛත්‍යයන් මුලින්ම දේශනා කරන්නේ කොසල් රජුරෝ. කොසල් රජුරෝ ධර්මචෛත්‍යයන් ප්‍රකාශ කරලා ගියාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණා ටික ඒ විදිහටම භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. ඊට පස්සේ මේ දේශනාව බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ වේද තලුම්ප කියන නියංගමේ වැඩ ඉන්න කාලේ කොසල් රජුරෝ එක දවසක් තමන්ගේ අමාත්‍යවරයාට කතා කරලා කියනවා උයනට යන්න අවශ්‍යයි කියලා. දීඝකාරායන කියන ඇමතිට එහෙම සඳහන් කරාම ඇමතිවරයා රත සූදානම් කරනවා. සඳහන් කරනවා අමාත්‍යවරේ මට උයනට යන්න අවශ්‍යයි භද්‍ර යානා සූදානම් කරන්න කියලා. ඊටාම සුන්දර රත කියන එක තමයි මේ භද්‍ර යානා කියලා කියන්නේ සුන්දර රත. රජවරු ගමන් කරලා තියෙන රත ඊටාම සුව පහසුයි. වර්තමානයේ හැටියට සඳහන් කළොත් ওই නවීන මෝටර රථයක් ඇතුලේ කොයිතරම් පහසුවෙන් ගමන් කරන්න පුළුවන්ද? ඊට වඩා පහසු ගමනක් මේ රජවරුන්ගේ රථවල තිබිලා තියෙනවා. වේලාමාදී සූත්‍රවල රථ පිළිබඳව ඊළඟට මේ රථ සරසලා තියෙන වස්ත්‍ර පිළිබඳව සඳහන් කරලා තියෙන තැන්වල ඒ රථ ඇතුළ කොයිතරම් අලංකාරද කියන කාරණාවල් විස්තර වෙලා තියෙනවා. ඊටාම සුවදායකයි. මේ කාලේ රජුරු උයනට යනවා කියලා යන්නේ මේ නගරක කියන නියංගමට. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ වේදතලුම්ප කියන නියංගමේ. රජුරු ඉන්නේ නගරක කියන නියංගමේ. රජුරු උයනට ගිහිල්ලා රජුරු හරි කැමති විවේකීව ඉන්නේ. අනික මේ කාලේ වෙනකොට කොසල් රජුරෝ ඉන්නේ හරි හිතේ අමාරුවේ. හිතේ අමාරුව නිසාම තමයි වැඩිපුරම උයනට යන්නේ. නිදහසේ ඉන්න. මොකක් නිසා කොසල් රජුරවන්ට හිතේ අමාරුවක් තියෙන්නේ නැද්ද? කොසල් රජුරවන්ට හිටියා අති දක්ෂ සෙම්පතියෙක්.
ඒ බන්දුල මල්ල. බන්දුල මල්ල සෙන්පතියා අනුන්ගේ කේලම් වලට රැවටිච්ච රජුරු සෙන්පතියව මරලා දැම්මා. පස්සේ රජුන්ට තේරෙනවා මම මහ ලොකු අපරාධයක් කළේ. මම මේ අනුන්ගේ කේලම් වලට රැවටිලා පුංචි කාලේ ඉඳලා එකට හිටපු මගේ මිත්‍රයා මරලා දැම්මා. මොකද පින්නතුනි සඳහන් කරනවානේ ජම්බුද්වීපයේ හිටියේ මහා සටන්කාමීන් 3 දෙනයි. කොසල් රජුරුවයි, බන්දුල මල්ලයි, මහාලි ලිච්ඡවි. ඉතින් විස්තර කරන තැන්වල සඳහන් කරනවා ශාක්‍යයන් හැර කියලා. ශාක්‍යයන් තරම් දක්ෂ නැහැ කවුරුවත්. ශාක්‍යයන්ගෙන් පස්සේ ජම්බුද්වීපයේ හිටියේ මහා සටන්කාමීන් 3 දෙනා. සමාන වයසේ එකම පන්තියේ ඉගෙන ගත්ත අය කියලා සඳහන් කරන්නේ. කියන්නේ ගුරුකුලයට ගියහම එකට ඉගෙන ගත්ත අය. 3 දෙනාම අති දක්ෂයි. හැබැයි මේ 3 දෙනාගෙන් පස්සේ කාලේ රජ වෙන්නේ කොසල් රජුරුව විතරයි. මහාලි ලිච්ඡවි රජෙක් තමන් ඉගෙනගත්ත ශිල්ප ඥාතීන් ඉස්සරහා ප්‍රදර්ශනය කරන්න ගිය වෙලාවේ පොඩි අත්වැරදීමකින් S2ම අන්ධ වෙනවා. ඉතින් S අන්ධ වුණ නිසා ඔහුට රජකම ලැබෙන්නේ නැහැ. බන්දුල මල්ල රජුරුවන්ගේ බාල පුතෙක්. මල්ල රජුරුවන්ට තව පුතු ඉන්නවා. එතකොට බන්දුල මල්ලත් ඉගෙනගත්ත ශිල්ප ප්‍රදර්ශනය කරන්න ගියහම වැඩිමහලු සහෝදරයෝ කල්පනා කළා දැන් මොහු ශිල්ප ප්‍රදර්ශනය කරලා මොහුට රජකම දෙන්න බෑනේ දැන් වැඩිමල්ලා ඉන්නවනේ. ඒ නිසා මොහු කොහොම හරි පරාද කරන්න ඕනේ. ඒ නිසා මේ උණ බට 60ක් විතර එකට බැඳපු උණ මිටි විශාල ප්‍රමාණයක් තියෙනවා බන්දුල මල්ලට කඩුවෙන් එකපාර කපාගෙන යන්න ඕනේ. ඉතින් බන්දුල මල්ල ඔක්කොම කපාගෙන ගියා. ඒ තරම් දක්ෂයි. නමුත් මේ පිරිස අන්තිම උණ මිටියට මැදට යකඩයක් දාලා තියෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය පහරක් එල්ල කළා යකඩේ තිබ්බ නිසා කපන්න බැරි වුණා. ඉතින් ඒ නිසා පරාදයි කියලා තමයි සලකන්නේ. ඉතින් මේගොල්ලෝ උපක්‍රමශීලීව මේ වැඩේ කළා කියලා බන්දුල මල්ලට කේන්ති ගිහිල්ලා ඔහු පස්සේ ප්‍රකාශ කරනවා මේ සියලු දෙනාම මම මරනවා කියලා. එතකොට ඔහුගේ අම්මා කියනවා පුතේ ඔබට වඩා වැඩිමල්ලා ඉන්නවනේ. එහෙනම් වැඩිමල් සහෝදරයෝ ඉන්නකොට ඔබට රජකම දෙනවා කියන එක හරි අමාරු වැඩක්. ඉතින් ඒ කියහම තරහ වෙලා කොසල් රජුරුව ගාවට යනවා. කොසල් රජුරුව බොහොම ආදරෙන් තමයි බන්දුල මල්ල පිළිගන්නේ. ඉතින් මේ වාගේ සෙම්පතියක් ලැබෙනවා නම් කවුරුත් අකමැති නෑනේ. ඉතින් බන්දුල මල්ලගේ දක්ෂතාව වෙනම පැහැදිලි කරලා තිනවා සමහර ධර්ම කාරණා විස්තර කරන තැන්වල. බන්දුල මල්ල කියන්නේ වාලවේදියෙක්. වාලවේදීන් කියලා කියන්නේ මේ දුනු ශිල්පයේ ඊටාම දක්ෂ අයට. දුනු ශිල්පයේ දක්ෂ අයට දීපු උපාධි 4ක් තිබිලා තියෙනවා. අක්කනවේදී, සරවේදී, ශබ්දවේදී, වාලවේදී කියලා. ඉතින් මේ උපාධි 4 විස්තර කරනවා නම් දීර්ඝ විස්තරයක් තියෙනවා. එහෙම කටයුතු කරන්න කාටවත් පුළුවන්කමක් නැහැ කියලා තමයි සඳහන් කරන්න ඕනේ. දැන් අක්කනවේදී කියලා කියන්නේ අකුණු එළියෙන් විදිනවා. ඒ කියන්නේ මහා කරුවලේ ඉන්නේ ඉලක්කයේ තියෙනවා විදින්න. ඒතර මේ අකුණු පුපුරනකොට අපි දන්නවනේ විදුලි එළියක් එනවා කියලා. ඉතින් විදුලි එළිය කියන එක ඒක මහා ඇහිපිල්ලම් ගහන කාලයකින් ඇති වෙලා නැති වෙන දෙයක්. නමුත් Tamanට පාවිච්චි කරන්න තියෙන ඉලක්කය කොතනද තියෙන්නේ? ඒ ඉලක්කයට මේ විදුලි එළියෙන් විදින්න තරම් ඔහු දක්ෂයි. විදුලි එළියෙන් ඉලක්කයත් හොයාගෙන ඉලක්කයට විදිනවා. ඒකයි අක්කන වේදී කියලා කියන්නේ. තව ශබ්ද වේදී කරුවලේ ඉන්නකොට කොහේ හරි තැනක සතෙක් කෑ ගැහුවොත් ඒ සතා කෑ ගහපු හඬින් දන්නවා මේ සතා හැරිලා ඉන්නේ කොයි පැත්තේද? මේ සතා හිටගෙනද ඉන්නේ, ඉඳගෙනද ඉන්නේ, නිදාගෙනද ඉන්නේ? මේ හඬින් තමයි ඔක්කොම තීරණය කරන්නේ. ඊට පස්සේ අර හඬ ආපු දිහා අනුමාන කරලා තීරණය කරනවා
මේ විදිහට විද්දොත් මේ සතාගේ මුඛයටම විදින්න පුළුවන්. මේ විදිහට විද්දොත් මේ සතාගේ ඇහැට විදින්න පුළුවන්. මෙහෙම විද්දොත් මේ සතාගේ පපුව ප්‍රදේශයට විදින්න පුළුවන් කියලා කරවලේ තීරණය කරනවා. තීරණය කරලා විදිනවා. ආන් ඒ තරම් හැකියාවක් තියෙනවා. ශබ්දවේදී ශබ්දයට අනුව විදිනවා. ඒ වගේ මේ වාලවේදීන් කියලා කියන්නේ අස්සෙකුගේ ලෝම ගහක් ගලවලා ඒ ලෝම ගහේ එක පැත්තක කිසියම් ආධාරකයක් ගැට ගන්නවා. අපි කියමුකෝ දොඩම් ගෙඩියක් කියලා. ලෝම ගහේ අනික් කෙරවලේ තවත් ආධාරකයක් ගැට ගහලා ඒක උඩ එල්ලනවා. සෑහෙන උඩකින් එල්ලලා මේ දුනුවාය අරන් යනවා හුඟක් ඈතට. හුඟක් ඈතට ගෙනහිල්ලා මේ දුනුවායට කියනවා අර අස්සලෝමයට විදින්න ඕනේ දොඩම් ගෙඩිය බිම වැටෙන්න. හැබැයි දොඩම් ගෙඩියට වැදෙන්නත් බෑ. උඩ එල්ලලා තියෙන ආධාරකයට වැදෙන්නත් බෑ. අස්සලෝමයට තමයි විදින්න ඕනේ. ඉතින් දැන් අපි හැමෝටම තේරෙනවනේ අස්සලෝමය යම් පමණක් උස්සලා ගැට ගැහුවාම අපිට ලෝම ගහ පේන්නේ නැන්නේ. ඒ තරම් සියුම් ලෝම ගහ. ඒතර මෙයා තව බොහෝ දුර ගෙනහිල්ලානේ. නිසා නමුත් මේ දුනුවායෝ විදිනවා කියලා සඳහන් කරනවා ලෝම ගහ දෙකට පැල්ලිලා මැද්දෙන් ඊතලිය යන්නේ. ඒ තරම් දක්ෂයි. ඒ අයට තමයි කියන්නේ වාලවේදීන් කියලා. ඒ වගේ බන්දුල මල්ලත් අති දක්ෂ වාලවේදී. බන්දුල මල්ලට දරුවෝ 30ක් හිටියා. මේ දරුවෝ 30 දෙනාම තාත්තා වගේම වාලවේදීන්. යුද්ධේ කෙල පැමිණිච්ච අය. එහෙනම් ඔවුන් එක්ක යුද්ධ කරන්න තවත් කෙනෙක් සමත් නැහැ කියලා කියන්නේ මේ එක සෙම්පතියෙකුට පුළුවන් රටක් එක්ක වුණත් යුද්ධ කරන්න. ඒ තරම්ම දක්ෂයි. ඉතින් ඒ කාරණාව පැහැදිලි කරන තව තැනක් තියෙනවා බන්දුල මල්ලත් එක්ක යුද්ධයට එනවා යුද්ධය මනාව ප්‍රගුණ කරපු රජවරු 500ක්. ඉතින් මේ සාමාන්‍ය ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත අය නෙමෙයි. අර බන්දුල මල්ලත් එක්කම ඉගෙන ගත්ත මහාලි ලිච්ඡවි යටදී පුහුණු වෙච්ච රාජකුමාරවරු 500ක් බන්දුල මල්ලත් එක්ක යුද්ධයට එනවා. ඒගොල්ලන්ගේ පොකුණේ නෑවා කියලා. නමුත් ගුරුවරයා කියනවා යුද්ධයට යනකොට මේ බන්දුල මල්ල එක්ක යුද්ධයට යන්න එපා කියලා. ඉතින් රාජකුමාරවරුනේ ඔක්කොම. ඉතින් ඔවුන්ටත් ඉගෙනගත්ත ශිල්පයක් තියෙනවා. ඔවුන්ටත් මාන්නයක් තියෙනවා. මොකද එක්කෙනෙක් එක්ක යුද්ධයට නොයා 500ක් ආපහු යනවා කියනකට කැමති නෑනේ ඒගොල්ලොත්. ඉතින් ගුරුවරයා කොච්චර එපා කිව්වත් යුද්ධයට එනවා. ඉතින් මේගොල්ලෝ නවත්තන්න බැරි නිසා ගුරුවරයා කියනවා ඔයගොල්ලෝ මං කියන දේ අහන්න නැතුව යනවා නම් යන්න. හැබැයි ඔහොම යනකොට සමහරලාට පාර මැද්දේ වලකට ඔයගොල්ලන්ගේ රත වැටෙයි. ඒ වලට රත වැටුනොත් කරුණා කරලා ඒ වලෙන් ගොඩ වෙලා යන්න එපා කියලා. ඕගොල්ලෝ වලින් ගොඩ වුණොත් හෙනයක් පිපුරුවා වගේ හඬක් එහෙයි කියලා කියනවා. ඊට පස්සේ හැමෝම මැරුණා කියලා හිතාගන්න කියලා කියනවා. ඉතින් ඒකට තේරෙන්නේ මේ සෙම්පතියෙක් යුද්ධ කරන්නේ කොහොමද කියලා. මොකද බන්දුල මල්ල පාවිච්චි කරන දුන්න සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කළොත් මිනිස්සු 1000ක් ඕනේ කියලා කියන්නේ දුන්න අදින්නේ. ඒ තරම් කාය ශක්තියක් තියෙනවා. ඉතින් මල්ලිකත් එක්ක පොකුණෙන් නාලා ඔහු ගමන් කරනවා. රජවරු පස්සෙන් එනවා. මල්ලිකා කියනවා ස්වාමීනි රජවරු යුද්ධයට එනවා කියලා. එතකොට බන්දුල මල්ල අස්සයාගේ තෝන අල්ලගෙනම කියනවා මල්ලිකා රත කීයක් විතර එනවද? ස්වාමීනි පේන හැටියට 500ක් විතර එනවා. එහෙනම් මල්ලිකා මට එකක් වගේ පේනකොට කියන්න කියනවා. ඒ කියන්නේ පාර කෙලින් තියෙන තැනක ඉස්සරහින රතේ විතරනේ පේන්නේ. එතකොට මට කියන්න කියලා කියන්නේ. එහෙම තැනකට ආහම මල්ලිකා කියනවා ස්වාමීනි දැන් නම් එකයි පේන්නේ. ඊට පස්සේ තෝන් ලනුව මල්ලිකාගේ අතට දීලා දුන්නතරම් පිටිපස්සට එනවා. ඉතින් අර දුන්න අදින්න ඔහු යොදන වීරියට මේ රතේ රෝද දෙක පොළොව කඩාගෙන බිමට බහිනවා කියලා සඳහන් කරන්නේ බොස් ගෙඩියට හේතු වෙනකන්. එතකොට අර වලට වැටුනොත් ගොඩ වෙන්න එපා කීවේ බන්දුල මල්ල දුන්න ඇද්ද කියන එකයි. ඉතින් මේගොල්ලෝ වලින් ගොඩ වෙලා යනකොටම ඔහු දුන්න දිය මුදා හරිනවා. එක ඊතලයක් ගමන් කරනවා රත 500ම හිල් කරගෙන. කාටවත් හානියක් නැහැ. රතේ විතරයි හිල් වෙන්නේ. නමුත් රජවරු දන්නේ රත හිල් වෙච්ච බව. දෙවනි ඊතලයේ මුදා හරින්නේ සියලුම රජවරු ඉලක්ක කරලා. ඒකයි අර රත එකක් වගේ පේනකොට කියන්නේ මේ හැම රතේකම රජ්ජුරුව ඉඳ ගන්න ආසනේ තියෙන එකම පැත්තක. අපේ වාහනයක රියදුරාගේ ආසනේ එක පැත්තේ තියෙනවා වගේ හැම රතේකම රජුගේ ආසනේ තියෙන එක පැත්තේ.
රත ටික කෙලින් වෙලා කෙලින් පාර එනවා කියලා කියන්නේ රජුරු එක්කම ඉන්න එක පේලියටනේ. ඉතින් සඳහන් කරනවා මේ ඊතලේ හදලා තියෙන්නේ අස්සේකුගේ ලෝම ගහක් 10ට ඉරලා එක කෙන්දකින් කියලා. අපිට තේරෙන්නේ නැහැ මේක හුල ගියන්නේ නැතුව විද්‍ය කොහොමද කියලා. මොකද මේ අතීතයේ දක්ෂතාවය සහ අතීතයේ දියුණුව වර්තමානයේ කවදාවත් අපිට තීරණය කරන්නවත් බෑ. අපි හිතන්නේ ලෝකේ දැන් තමයි දියුණු කියලා. මේ අතීතයේ දියුණුව කියාපාන එක තැනක් ත්‍රිපිටකයේ බොහෝ තැන් තියෙනවා. අතීතයේ දියුණුවත් එක කල්පනා කරලා බලනකොට අපි තාම ලදරුව විතරයි. අපි ඉස්සරහට යන්න දියුණු වෙනව නෙමෙයි. අපි පිරිහෙන එකයි වෙන්නේ. දියුණුව තිබ්බේ මහබෝසතාණන් වහන්සේ ඉපදින කාලේ. එදා තමයි ලෝකේ දියුණුම කාලේ. ඉතින් ඒ ලෝම ගහට විස පොවලා තියෙන්නේ. මේක විද්ධාම මේ රජවරු යුද්ධෙට එන්නේ යකඩ සන්නාහකයක් ඇඳගෙන. ඒ සන්නාහකේ තමයි ගෑවිලා යන්නේ. ගෑවෙනකොට හැම යකඩ සන්නාහකයටම විස උරනවා. ඉතින් බන්දුල මල්ල සෑහෙන දුරට ගිහිල්ලා රතේ නවත්තනවා. අරගොල්ලෝ සියලු දෙනාම ඇවිල්ලා බන්දුල මල්ලගේ රතේ වට කරලා තමන්ගේ රත 500ම නවත්තනවා. බන්දුල මල්ලට පැනලා යන්න බැරි වෙන්නේ. නවත්තලා කඩු දුන්නු මේ තෝමර නොයෙක් ආයුධ අරගෙන බැහැලා ඇවිල්ලා බන්දුල මල්ලට අඬ ගහනවා යුද්ධෙට එන්න කියලා. ඉතින් බන්දුල මල්ල රතේ ඇතුළේ ඉඳලම කියනවා මැරිච්ච අයත් එක්ක යුද්ධ කරන සිරිතක් බන්දුල ගාව නැහැ කියලා. එතකොට අරගොල්ලෝ අහනවා මේ ඔබට පේන්නේ අපි මැරිලා වගේද? යුද්ධෙට එන්න කියලා අපහුව අඬ ගහනවා. ඉතින් බන්දුල මල්ල කියනවා හැමෝම මරලා ඉන්නේ. මට අමුතුවෙන් දැනගන්න දෙයක් නැහැ. හැබැයි මං අනුකම්පා කරලා තමයි මැරුවේ. ඒ අනුකම්පා කළා කියන්නේ ගෙවල් වලට ගිහිල්ලා ගෙදර අයට කතා කරලා කැමති විදිහට මැරෙන්න පුළුවන්. මොකද අර සන්නායකේ යම් වෙලාවක ගැලෙව්වොත් ඉතින් බන්දුල මල්ල කියනවා සැකයිද මරපු බව. සැකයි නම් ඔය ඉස්සරහම ඉන්න රජ්ජුරු ඇඳලා ඉන්න සන්නායකේ ගලවන්න කියලා. ඉතින් රජ්ජුරු කියනකොටම ගලවනවා. ඉතින් ගලවලා පෙන්නනවා. අර ගලවනකොට මේ ඇඳුම හිර වෙනවනේ ඇඟට. අපි ගලවනකොට අපි ඇඳුම් කොහෙන් හරි ඇඟට තද වෙන තැන් තියෙනවා. ඒ තැන් වලින් තද වෙනකොටම විස උරනවා ඇඟට. ඒත් එක්කම රජ්ජුරු මෙట్లా වැටෙනවා. එතකොට කියනවා 500ටම ওই වැඩේ කරලා තියෙන්නේ. මම මෙරිච්ච උන් එක්ක යුද්ධ කරන්නේ නැහැ කියලා බන්දුල මල්ල යනවා. ඉතින් ඒ තරම් දක්ෂයි. ඉතින් එක දවසක් රාජ්‍යය ඇවිදිනකොට දකිනවා මේ විනිසුරුවරු වැරදිකාරයන්ගෙන් අල්ලස් අරගෙන වැරදිකාරයෝ නිවැරදි කරනවා නිවැරදිකාරයෝ වැරදි කරනවා. ඉතින් මේක දැකලා රජුරවන්ට කියනවා මෙහෙම අපරාධයක් රටේ වෙනවා. රජුරු ඊට පස්සේ සියලු දෙනා අයින් කරලා බන්දුල මල්ලට රටේ ප්‍රධාන අග්‍ර විනිශ්චයකාර තනතුර දෙනවා. ඉතින් ඒකට අර අයින් කරපු විනිසුරුවරු තරහයි. ඒගොල්ලෝ රජුරවන්ට කේලම් කියනවා. මහරජා ඔබ රැවටිලා ඉන්නේ. බන්දුල මල්ලේ පුතාලා 30 දෙනා යනකොට තියෙන තේජස පේනවද? ඔබ බලාගෙන ඉන්නේ ඔවුන් ටික එකතු වෙලා මේ රට පැහැර ගන්නකන්ද කියලා අහනවා. ඉතින් විටින් විට රජුරුවන්ගෙන් මෙහෙම එක එක්කෙනා අහනකොට රජුරුවන්ගේ හිතෙත් පුංචි හරි සැකයක් ඇති වෙන්න ඇතිනේ. ඒකින්ද රටේ වෙනත් ප්‍රදේශයක කැරැල්ලක් නිර්මාණය කරලා බන්දුල මල්ලට කියනවා ගිහිල්ලා ඒ කැරැල්ල සංසිඳවලා එන්න කියලා. රජුරුව වෙනම පිරිසක් සූදානම් කරනවා බන්දුල මල්ල ගිහිල්ලා එනකොට සැඟවිලා ඉඳලා පහර දෙන්න කියලා. එතකොට ඒගොල්ලෝ යුද්ධයකට සූදානමින් නෙමෙයි එන්නේ. નિરાයුධව එන්නේ. ඉතින් සැඟවිලා ඉඳලා කොහෙන් පහර දෙයිද දන්නේ නැහැ. ඒ හින්දා සැඟවිලා ඉඳලා පිරිසක් ලව්ව පහර දීලා බන්දුල මල්ලයි දරුවෝ 30 දෙනයි කෑලි කෑලි වලට කපලා මරනවා. බන්දුල මල්ලගේ බිරිඳ බන්දුල මල්ලිකාව කොසල් රජුරුවන්ගේ දේවියත් මල්ලිකා. බන්දුල සෙම්පතියගේ දේවියත් මල්ලිකා. ඒ හින්දා රජුරුවන්ගේ බිසව කෝසල මල්ලිකා සෙම්පතියගේ බිසව බන්දුල මල්ලිකා. බන්දුල මල්ලිකා මේ කාලේ හරි ශ්‍රද්ධාවෙන් දන් දෙන කාලේ. දැන් භාග්‍යතුන් වහන්සේ දානෙට වැඩලා මේ ස්වාමියායි දරුවෝයි මරාපු දවසේ ඉතින් දානේ ඉවර වෙලා මේ සංඝයාට පූජා කරන්න ගෙනාවු ගිතෙල් කල ගෙඩියක් 16ක් අතින් ලිස්සලා වැටිලා බිඳෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට උවමනයි මල්ලිකාගේ මානසිකත්වය බලන්න මේ වෙලාවේ. දැන් භාග්‍යතුන් වහන්සේ දන්නවා ස්වාමියා එහෙම මරලා බව.
භාග්‍යතුන් වහන්සේ දැනගෙනම තමයි එහෙම කතා කරන්න ඇත්තේ. අවශ්‍ය මල්ලිකා එක්ක දැන් කතා කරන්න. ඒ නිසා මල්ලිකාට කියනවා මල්ලිකා මේ වාගේ පින්කමක් කරන වෙලාවේ අර ගිතෙල් කලිය ගැන හිතලා හිත එහෙම කරගන්න එපා කියලා. එතකොට මල්ලිකා ඉනේ තිබිලා ලියුමක් අරගෙන බුදුරජාණන් වහන්සේට පෙන්නනවා ස්වාමීනි ගිතෙල් කලයක් මොකද්ද? මගේ ස්වාමියයි මගේ දරුවෝ 30 දෙනයි කෑලි කෑලි වලට කපලා මැරුවා කියන හසුන මට දානෙට සූදානම් වෙනකොට ලැබුණේ. ඒක ඉනේ ගහගෙනයි මම මේ දන් දෙන්නේ. එච්චර දෙයක් වෙලා තියෙනකොට මට ගිතෙල් කලයක් මොකද්ද ස්වාමීනි කියලා. ඇගේ දියුණුව කොච්චරද කියන කාරණාව එතනින් පැහැදිලි කරනවා. මානසික දියුණුව. ඉතින් රජුරවන්ට පස්සේ වැටහෙනවා මං රැවටුණා කියලා. රජුරෝ සැකේ නැති කරගන්න ගිහිල්ලා මල්ලිකාගෙන් අහනවා. ඔබේ ස්වාමියාගේ අදහසක් තිබුණද මේ රට පැහැර ගන්න? ඒ සඳහන් කරනවා ස්වාමීනි රට පැහැර ගන්න අදහසක් මගේ ස්වාමියාට තිබුණේ නැහැ. මගේ ස්වාමියාට තිබුණේ මේ රටට 16ක් වගේ සේවය කරන්න. ඔබතුමාගේ ළඟින් ඉන්න. ඔබතුමාට ආරක්ෂාව සලසන්න. මේ රටේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන එක තමයි මගේ ස්වාමියාගේ බලාපොරොත්තුව. ඒක එහෙම දැනගත්තාම රජුරවන්ට තවත් දරා ගන්න බැරුව ගියා. ආන් ඒ හිත වේදනාව නැති කරගන්න තමයි හැම වෙලාවෙම රජුරෝ බොහොම නිහඬ වන උයන් වලම ගත කරන්නේ. රජුරෝ ඒ හිත වේදනාව නැති කරගෙන පොඩි හරි සාධාරණයක් කරන්න හිතාගෙන බන්දුල මල්ලගේ ඥාති පුතෙකුට සෙම්පතිකම දෙනවා. ඒ ඥාති පුතා තමයි දීඝකාරායන. මේ පොඩි හරි සාධාරණයක් කෙරුවා කියලා හිත රවට්ට ගන්න හදන්නේ. හැබැයි දීඝකාරායන දැඩිසේ අමනාපෙන් ඉන්නේ මාමා මරාපු තරහට. කොයි වෙලාවෙ හරි කොසල් රජුරුවන්ගෙන් පලි ගන්නවා කියන එක තමයි දීඝකාරායනගේ අරමුණ. ඉතින් රජුරුවොත් සාධාරණයක් කරගන්න ගිහිල්ලා හතුරගේ අතටම තමයි තමන්ගේ ආරක්ෂාව බාර දීලා තියෙන්නේ. නමුත් කොසල් රජුරුවන්ගේ හිත දිනා ගන්න ඕන නිසා දීඝකාරායන හරි විමසිලිමත් සහ හරි දක්ෂයි. ඉතින් රජුරුව නිතර අහන කාරණා ඔහු හැම දවසෙම හොයාගෙන ඉන්නේ. ඉතින් ඔහු හොයාගත්ත එකක් තමයි දවසකට සැරයක්වත් බුදුරජාණන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා රජුරුව අහනවමයි. අහපු ගමන් උත්තර දෙන්න දීඝකාරායන උදේම හොයනවා අද භාග්‍යතුන් වහන්සේ කොහෙද වැඩි. එදත් උයනට ගිහිල්ලා අර මහ රූස්ස ගස් තියෙන තැන්වල රජුරුව හැසිරෙනකොට රජුරුව දකිනවා මේ ගස් යට කොයිතරම් නිදහසේ ඉන්න පුළුවන්ද. නිදහසේ ඉන්නවා කියන කාරණාව මතක් වෙනකොටම රජුරුවන්ට මතකෙට එන්නේ බුදුරජාණන් වහන්සේ. මේ වගේ නිහඬ උයන් වල වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ හරි කැමති. එතකොට කාරායනගෙන් අහනවා හිතවත් කාරායනය අද බුදුරජාණන් වහන්සේ කොහෙද ඉන්නේ? එතකොට සඳහන් කරනවා මහරජය වේදතලුම්ප කියන නියංගමේ තමයි අද වැඩ ඉන්නේ. හුඟක් ඈතද කාරායනය. ස්වාමීනි යොදුන් 3ක් විතර තියෙනවා අපිට දවාලෙන්ම ගිහිල්ලා එන්න පුළුවන්. එහෙනම් නැවත රත සූදානම් කරන්න කියලා වේදතලුම්ප නියංගමට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමයේ කිට්ටුවට රතෙන් යා හැකි තරම් දුර ගිහිල්ලා එතන ඉඳලා පයින් ගමන් කරනවා. ගමන් කරලා රහතන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොයි හරියද? අහපුවම සඳහන් කරනවා මහරජය අර වහලා තියෙන කුටියේ වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ තමයි. කතා කරන්න ඕන නම් ආලින්දේට ගොඩ වෙලා උගුර පාදලා දොරට තට්ටු කරන්න එතකොට දොර ඇරෙයි කියලා කියනවා. මන ආචාර ගෝචර විදියක් තියෙනවා. එතකොට මේ ක්‍රමය එදාට විතරක් නෙමෙයි අදටත් සාධාරණයි. අදත් බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කරනවා නම් අදත් බුදුරජාණන් වහන්සේට දම්පැන් පූජා කරනවා නම් බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියලා හිතාගෙන ඒ කාර්යය කළොත් තමයි අපිට පින් සිද්ධ වෙන්නේ. දැන් සමහර අය අහන ප්‍රශ්නෙකුත් තියෙනවනේ. ඔය ගල් වලින් මැටි වලින් හදාපු පිළිම වලට පූජා පවත්වලා ඔබලට ලැබෙන ලාභය මොකද්ද කියලා. ඒක සාමාන්‍ය කෙනෙකුට බැලුව බැලමට හිතෙන දේ. නමුත් අපිට ලාභයක් ලැබෙන හැටි ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. අදත් අපි ගාව තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියන සංඥාව.
ඒකට කියන්නේ ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාව. අපිත් දන්නවා ගල් වැලි වලට පූජා පැවැත්වුවා කියලා අපිට කුසලයක් හම්බෙන්නේ නැහැ කියලා. ඒ ප්‍රතිමා වහන්සේ වැඩ ඉන්නේ. අපිට භාග්‍යතුන් වහන්සේගේ රුව ආරමුණු කරන්න බැරි නිසා යම් හෝ චිත්ත ප්‍රසාදයක් අපිට උපදවා ගන්න. එතනට අපි යන්න ඕනේ මේ කුටිය ඇතුලේ භාග්‍යතුන් වහන්සේ ෂඩ්වර්ණ රශ්මිය විහිදුවමින් වැඩ ඉන්නවා කියන චේතනාව තියෙන්න ඕනේ. එතකොට ඒ ජීවමාන චේතනාව ආවොත් අපිට ගියපු ගමන් යතුරු අරන් ගිහිල්ලා කුටියේ දොර අරින්න බෑනේ. භාග්‍යතුන් වහන්සේ ඇතුලේ වැඩ ඉන්නවා නම් ඉතින් වැඩ ඉන්නවා කියන හැඟීම තියෙන්න ඕනේ. එහෙමනම් අපිත් අදත් ගිහිල්ලා මහත්ඵල වෙන විදිහට වන්දනාවක් කරන්න නම් ඒ සංඥාව අරමුණු කරලා උගුර පාදලා දොරට තට්ටු කරලා ඇත්තටම ජේතවනයේ සුගන්ධ කුටියේ දොර මට අරින්න ලැබුණා නම් කියන සංඥාවෙන් තමයි දොර අරින්න ඕනේ. ඉතින් එතකොට එහෙම තට්ටු කරාම දොර ඇරෙයි කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ කවුරුවත් වෙනුවෙන් නැගිටලා ඇවිල්ලා දොර අරින්නේ නැහැ. එහෙම දොර අරින්න ආවොත් නැගිට්ටොත් සඳහන් කරනවා එළියේ ඉන්න පුද්ගලයාට අනුකම්පාව නිසා නැගිටින්නේ නැත්තේ කියලා. යමෙක් වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ ආසනෙන් බැස්සොත් ඒ පුද්ගලයාගේ හිස එතනම තල් ගහක ගෙඩියක් ගැලවෙනවා වගේ බිම වැටෙනවා කියලා කියන්නේ. තමන් වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ නැගිටවන්න තරම් සමත් කෙනෙක් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කොහෙවත් නැහැ. යම් තැනක භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් කරන්න වාඩි වෙලා යම් තාක් දේශනාව නොකර ඉන්නවද? සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේවත් අහන්න හැල්ලු ස්වාමීනි තාම දේශනාව පටන් ගන්න නැත්තේ ඇයි කියලා. මොකද මේ විශේෂ හේතුවක් නිසා තමයි දේශනාව නොකර ඉන්නේ. එඳ පැය ගාණක් භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩ හිටියත් මහ ශ්‍රාවකයන් වහන්සේලාත් ධර්ම ශ්‍රවණය කරන සදහවත් දායකයොත් හැමෝම පාඩුවේ බිම් බලාගෙන ඉන්නවා මිසක් ඇයි තාම පටන් ගන්න නැත්තේ කියලා අහන්නේ. දෙතරම් ගෞරවයක් තියෙනවා ඒ ඉන්නෙත් විශේෂ කාරණාවක් මත. ඒ නිසා රජුරෝ ගිහිලා දොරට තට්ටු කරනවා. මේ තට්ටු කරන ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ දන්නවා කවුද ඇවිත් ඉන්නේ කියලා. මොකද මේ දොරට තට්ටු කරන ක්‍රම 3ක් තියෙනවා කියලා සඳහන් කරනවා. සමහර වෙලාවට දොරේ උඩින්ම තට්ටු කරනවා. දොරේ උඩින්ම තට්ටු කරන්නේ දෙවියෝ ආහම. දෙවිවරු තමයි දොරේ උඩින් තට්ටු කරන්නේ. මිනිස්සු තමයි දොරේ මැදින් තට්ටු කරන්නේ. නාගලෝකෙන් ආපුවම යටින් තට්ටු කරනවා. ඒතර මේ තට්ටු කරන හඬට අනුව භාග්‍යතුන් වහන්සේ දන්නවා ඇවිල්ලා ඉන්නේ නාගයෝද මිනිස්සුද දෙවියෝද කියලා. ඉතින් රජුරු දොරට තට්ටු කරාම දොර ඇරෙනවා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු ගමන් දොර ඇරෙනවා. ඇරුණාම කොසල් රජුරු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා නළල බිම තියලා රජුරුවන්ගේ මේ අත් දෙක ඉස්සරහට දිගෑරලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මත තියෙනවා. තවත් වටින කාරණාවක්. මේ ශාසනයේ වන්දනාව වෙනම සාකච්ඡා කළ යුතු ධර්ම කාරණාවක් වඳින්නේ කොහොමද කියන එක. නිවැරදි වන්දනාව තමයි ගරු කටයුතු පුජ්‍යලයාගේ පාද සම්බාහනය කර කර වඳින එක. ඒක ධර්මයේ උගන්වලා තියෙනවා. පාද සම්බාහනය කර කර වඳින්න ඕනේ. එතකොට කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ ගාව දන ගහලා වැලමිට දෙක බිම තියලා නලලත් බිම තියාගෙන විලුඹ පැත්තේ ඉඳලා හාත්පසින් සිරිපතුල සම්බාහනය කර කර නමත් කියනවා කියලා සඳහන් කරනවා. විලුඹ පැත්තේ ඉඳලා සිරිපතුල සම්බාහනය කරමින් ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි කියලා ප්‍රකාශ කරනවා. අනිත් කාරණාව තමයි පින්නතුනි අතීතයේ අපේ වැඩිහිටියෝ කවදාවත් මේ තමන්ගේ අත පිරිසිදු කරන්නේ නැතුව බුදුන් වඳින්න ගියේ නැහැ. බුද්ධ පූජාවට තියෙන භාජනයක් අතට ගත්තේ නැහැ. අත සෝදන්නේ නැතුව මල් ටිකවත් හැදුවේ නැහැ. ඒ තරම් පිරිසිදුයි. අපි ගාවට එනකොට වහුඟක් ගිලිහිලා ගිහිල්ලා. එතකොට අර ජීවමාන බුද්ධ සංඥාවක් අරගෙන අදත් අපි විහාර මන්දිරයේ ඇතුළට ගිහිල්ලා වඳිනකොට අර ක්‍රමය අනුගමනය කරන්න ඕනේ. මගෙත් දෑත බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මත තියලා
සම්බාහනය කරමින් වඳිනවා වගේ කියලා අරමුණු කරලා වන්දනා කරාම ලැබෙන කුසලයේ සීමාවක් නැහැ. ඉතින් ඒතකොට මට වැටහෙන්න ඕනේ මේ මගේ අතේ දැලි කුණු දහදිය අපද්‍රව්‍ය තියාගෙන මේ 80ක් අනු ව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ වලින් යුක්ත ස්වර්ණ වර්ණ වූ සිරිපතුල මත මං කොහොමද මේ කුණු ගෑවිච්ච අත ගෙනහිල්ල තියන්නේ? දෙහෙමනම් බුදු කුටියට යනකොට මං අත පිරිසිදු කරලාම තමයි යන්න ඕනේ. ඉතින් මේ කරුණු ධර්මයේ තුල තියෙන අපේ පින් වඩා වර්ධනය කරන විශේෂ කාරණා. අනික අපි අද පසඟ පිහිටවල වඳිනකොට අපි කරන තව පොඩි වරදක් තියෙනවා. අපි දන්නවා දනිස් දෙකයි දෙවැල මිටයි නලලයි බිම තියලා වඳින එක තමයි පසඟ පිහිටවීම කියන්නේ. ඔබ බොහෝ වෙලාවට දකින්න ඇති ඊළඟට අපි අපේ අත් දෙක මේ අත්ල දෙක ඇඟිලි දිගෑරලා අත්ල බිමට තියලා තමයි වඳින්නේ. ඒක වැරදි කියලා ධර්මයේම සඳහන් කරනවා. නලල බිම තියලා අපි සාමාන්‍ය ඉන්නකොට වඳිනවා වගේ බාහුව දෙක ඉස්සරහට තල්ලු කරගන්න ඕනේ ඔළුවෙන් ඉදිරියට යන්න. ඊට පස්සේ මේ දස ඇඟිලි එකතු කරන්න ඕනේ නෙළුම් පොහට්ටුවක් වගේ. අපි දැන් ඉඳගෙන ඉන්නකොට වඳින්නේ එහෙමනේ. නෙළුම් පොහට්ටුවක් වගේ දිගු කරලා එහෙම තමයි වඳින්න ඕනේ. අර අත්ල දෙක බිමට තියලා වඳින ක්‍රමය නෙමෙයි නිවැරදි ක්‍රමය. ඊළඟට සඳහන් කළා මේ අත්ලෙන් අත්ල තද කරලා ගැටෙන්න තියාගෙන වඳින්නේ නැහැ කියලා. හැම වෙලාවෙම දස ඇඟිලි එකතු කරාම නෙළුම් පොහට්ටුවක් වගේ පේන්න ඕනේ. ඒක තමයි වන්දනා කරන ක්‍රමය. ඉතින් රජුරෝ එහෙම වඳිනකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහරජය මේ කය සම්බන්ධයෙන් ওই තරම් ගෞරවයක් දක්වන්නේ ඇයි කියලා. ඒ තරම් ශ්‍රද්ධාවෙන් රජුරෝ වඳින්නේ. එතකොට රජුරෝ කියනවා ස්වාමීනි මට මේ වාගේ ධර්මාන්වයක් තියෙනවා. ධර්මයේ තුලින් අහලා ධර්මයේ තුලින් හිතලා මන් තේරුම් ගත්ත ධර්මාන්වයක් තියෙනවා. මොකක්ද මේ ධර්මාන්වය? භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ ස්වාක්කාතයි සංඝයා සුපටිපන්නයි. මම ඒක තේරුම් ගන්න තියන්නේ ධර්මයේ තුලින්. දැන් එතකොට මේ කාරණාවත් එක්ක අපිට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාපු කාලේ නමුත් යමෙකුට අවශ්‍යයි නම් භාග්‍යතුන් වහන්සේ දකින්න. අද අපි දකින්නේ පිළිම වහන්සේනේ. නමුත් මේ පිළිම වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ රූපයේ 12 කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ. ඒ ජීවමාන රුව හදන්න නිමවන්න පුළුවන් දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් මේ ලෝක ධාතුවේ නැහැ. එතකොට ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ කොහොම වැඩ ඉන්නේ ඇද්ද කියන කාරණාව ධර්මයේ තුලින් තමයි දකින්න ඕනේ. යෝ ධම්මං පස්සති. යමෙක් මගේ ධර්මයේ දකිනවා නම් සෝමං පස්සති. ඔහු මම දකි. සෝමං පස්සති. යමෙක් මම දකිනවද සෝ ධම්මං පස්සති. ඔහු මගේ ධර්මයේ දකි. එහෙනම් අපිට අද බුදුරජාණන් වහන්සේ හඳුනගන්න ධර්ම රත්නයේ තුලින් හොඳටම පුළුවන් කියන කාරණාව සඳහන් කරන්නේ ජීවමානව ඉන්න කාලෙත් භාග්‍යතුන් වහන්සේ කවුද කියලා හඳුනගත්තේ ධර්මයේ තුලින් කියලා කොසල් රජුරෝ කියනවා. පුක්කුසාති රජුරන්ගේ කතාවෙත් ඕකම තියෙනවා. පුක්කුසාති රජුරෝ හොයාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩියහම පුක්කුසාති රජුරෝ දන්නේ නැන්නේ මේ භාග්‍යතුන් වහන්සේ වැඩිය කියලා. මොකද අඳුනගන්න බැරි වෙන්න 이르දියක් දක්වලායි තියෙන්නේ තමන් වහන්සේ කවුද කියලා. නමුත් පුක්කුසාති රජුරෝ මේ එන්නේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන. එදා රැ වෙච්ච හින්දා තමයි කුඹල්හලේ නවතින්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේත් කුඹල්හලට වඩිනවා. මොකද රජුරවන්ට හෙට භාග්‍යතුන් වහන්සේ දකින්න එන්න වෙන්නේ නැහැ. රජුරෝ හෙට මැරෙනවා. ඒක රජුරෝ දන්නේ නැහැ. උනාට භාග්‍යතුන් වහන්සේ දන්නවා. එහෙනම් අනුකම්පා කරලා භාග්‍යතුන් වහන්සේ වඩිනවා. ඉතින් මධ්‍යම රාත්‍රිය පහුවෙලා භාග්‍යතුන් වහන්සේ කතා කරලා කියනවා මම ඔබට ධර්මයක් දේශනා කරන්නද? එතකොටත් තාමත් පුක්කුසාති රජුරෝ ඇවැත්නි කියලා කතා කරන්නේ තවත් බමුණෙක් විතරයි ශ්‍රමණෙක් විතරයි කියලා. ඒ ධර්ම දේශනාව ඉවර වෙනකොට තමයි රජුරවට වැටහෙන්නේ මම රාත්‍රී කාලයේම ගත කළේ මම හොයාගෙන යන මේ මහා ශ්‍රමණයන් වහන්සේත් එක්ක නේද කියලා. ඒ වෙලාවේ සමාව ඉල්ලනවා ස්වාමීනි රාත්‍රියේ මුළුල්ලේ ඇවැත්නි කියලා ආමන්ත්‍රණය කළාට මට සමා වෙන්න කියලා. එතකොට හඳුනාගත්තේ මොකක් තුලින්ද?
ධර්මයේ තුලින්. ඉතින් රජුරුවත් කියනවා ධර්මයේ තුලින් මම හඳුනාගත්තා ඔබ වහන්සේ. එහෙම ප්‍රකාශ කරාම මේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. අපේ ජීවිත කාලෙටවත් අපිට ඕක වැටහෙන්නේ නැහැ. මේ සම්මා සම්බුද්ධත්වය අපිට තේරෙන්නෙම නැහැ පින්නතුනි. හැබැයි ඒක තේරුම් ගන්න තාක්කල් අපිට තිසරණයට හරියට එන්නත් බෑ. මොකද අපිට තාම බුදුරජාණන් වහන්සේ ගැන ත්‍රිපිටකයේ තියෙන කරුණු සැකයිනේ. නොඑක් කරුණු සැකයි. බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය සමහරුන්ට සැකයි. ශරීර ප්‍රමාණය තව සමහරුන්ට සැකයි. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තව සමහරුන්ට සැකයි. බුදුරජාණන් වහන්සේගේ කාය ශක්තිය අයත් සමහරුන්ට සැකයි. ඉතින් ධර්මයේ තුලින් හඳුනාගත්තේ නැත්නම් සැක උපදිනවමයි. භාග්‍යතුන් වහන්සේගේ කාය ශක්තිය කොච්චර කියලාද කියන්නේ? 이르දිමය ශක්තිය නෙමේ පියවි බුද්ධ ශරීරයේ ශක්තිය. මිනිස්සු කෝටි 10000ක ශක්තිය දරනවා කියලා කියන්නේ. ඉතින් සැක උපදින්න හේතු වෙන්නේ නැද්ද? මිනිස්සු කෝටි 10000ක ශක්තිය. ඉතින් මම කියන්නේ මේ ශක්තිය අපිට සැක හිතෙන එක අහන්න දෙයක්ද? නන්දි මිත්‍රගේ ශක්තිය ගැන කිව්වත් අපිට සැකයි. දුටුගැමුණු රජුරුවන්ගේ මහයෝධයාගේ ශක්තිය මිනිස්සු කෝටි 100කට වඩා ශක්තිමත් කියලා කියන්නේ. ඉතින් මෙවන් එක යෝධයෙකුත් රජුරුවන්ට මේ යුද්ධ කරන්න ඇතිනේ. මිනිස්සු කෝටි 100ක ශක්තිය දරනවා කියලා කියන්නේ. චද්දන්ත කුලයේ ඇතෙක් ඒ වාගේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒකනේ අපි දස බල කියලා කියන්නේ. දස බලධාරී කියලා කියන්නේ ඒ නිසා. චද්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය. චද්දන්ත කුලයේ එක ඇතෙක් මිනිස්සු කෝටි 1000ක ශක්තිය දරනවා කියලා කියන්නේ. දුටුගැමුණු රජුරුවන්ගේ හිටපු කණ්ඩුල ඇතා උපෝසත කුලයේ ඇතෙක්. එහෙම තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එවන් ඇත්තු පහළ වෙන්නේ සක්විති රජවරුන්ට. නමුත් ඉතින් රජුරුවන්ට සම්බුද්ධ ශාසනය බේරගන්න නිසායි මේ වගේ ඇතෙක් ලැබෙන්න ඇත්තේ. ඉතින් නන්දි මිත්‍ර මේ කණ්ඩුල ඇතත් එක්ක පොර බදනවා. ලොකු පොරයක් නෑ. ඉතින් ඇතා රාකල ගෙඩි 16ක් පොවලා මත් කරලත් තමයි ඉදිරියට එවන්නේ. ඉතින් එනකොට මේ දල දෙකෙන් උස්සලා බිම අයින්නවා පිටිපස්ස. ඉතින් ඒකෙන් තමයි කියන්නේ මේ ඇතාට වඩා මේ යෝධයා ශක්තිමත්. මේ ඇතා මිනිස්සු කෝටි 100ක ශක්තිය දරන. මිනිස්සු කෝටි 100ක ශක්තිය දරනවා. ඉතින් නන්දි මිත්‍ර ඊට වඩා ශක්තිමත් කියලා. එහෙම ශක්තිය නන්දි මිත්‍රට ලැබුණේ කොහොමද කියලත් විස්තර කරලා තියෙනවා. සංසාරේ මොනවද ඒ වෙනුවෙන් කරලා තියෙන පින්කම්. ඉතින් කෙටියෙන්ම සඳහන් කළොත් ආර්යයන් වහන්සේලාට දන් දීලා තියෙනවා. කිරිබත් පූජා කරලා තියෙනවා. හැරමිටි පූජා කරලා තියෙනවා. ඉතින් ඊට තව කරපු පූජාවල් බොහොම ඇති. හැරමිටි පූජාව කාය ශක්තිය වඩන පූජාවක්. මොකද කෙනෙකුට ශක්තියක් නේ හැරමිටියෙන් දෙන්නේ. ආහාරයෙන් දෙන්නේ ශක්තියක් නේ. ඉතින් කොච්චර දන් දුන්නද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දාන පාරමිතාව පුරනකොට පංච මහා දන් දෙනකොට මේ මහ පොළොව වෙවුලුවා පොළොවට දරා ගන්න බෙරොස්සන්ත රජුරු දන් දෙනකොට. ඉතින් එවන් මහා පුරුෂයාට මෙවන් කායික ශක්තියක් ලැබෙනවද කියන කාරණාව සැක හිතෙන්නේ නැහැ ධර්ම කාරණා තුලින් හොයලා බලනවා නම්. නමුත් කාය ශක්තිය හුඟක් දෙනාට සැකයි. ඥාන ශක්තියත් සැකයි. සර්වඥතා ඥානෙ කොහොම ඥානයක්ද කියන කාරණාව විස්තර කරන්න බෑ කාටවත්. ඒ නිසානේ බුද්ධ විශ්ය හොයන්න එපා කියලා තියෙන්නේ. උම්මත්තක වෙනවා කියලා සඳහන් කරන්නේ. මොකද අපිට තේරෙන්නේ හිතාගෙන ගියාට. ඒ ඥාන ශක්තිය කොච්චරද? භාග්‍යතුන් වහන්සේ හඳුන්වන්න පාවිච්චි කරන නමක් තියෙනවනේ තථාගත කියලා. මේ තථාගත කියන වචනේ ආකාර 8ක් තියෙනවා. මේ වචනේ ආකාර 8කට බෙදෙනවා. ඒකේ පස්වෙනි ක්‍රමය තමයි තතදස්සිතාය තථාගතෝ කියලා කියන්නේ. 8න් පස්වෙනි එක තතදස්සිතාය තථාගතෝ. ඒ කියන්නේ මේ ලෝකේ අනන්ත සක්වල මේ ලෝකේ විතරක් නෙමෙයි අනන්ත සක්වල අනන්ත ජීවීන් මේ වෙලාවේ හිතන්නේ මොනවද කියලා ඇහුවොත් එක එක සතාට හිතෙන දේ කියනවා. ඉන්ද්‍රියන් 6ෙන්ම ගන්න අරමුණු කියන්න පුළුවන්. මම කියන පුද්ගලයා මේ ජීවිතෙන් සමු අරගෙන
අපි කියමුකෝ අවුරුදු 10 ගාණක් ගියහම ආයෙත් මනුස්ස ලෝකෙ උපදිනවා කියලා. එතකොට ඒ ඉපදුනාට පස්සේ ඉපදිලා අවුරුදු 10යි මාස 5යි සුමාන 4යි දවස් 2යි පැය 1යි එහෙම කල්පනා කරලා බලලා මේ ගියපු මේ පැයේ අහවල් විනාඩියේ ඔහු S2 දකින්නේ මොනවද ස්වාමීනි කියලා ඇහුවොත් ඒකේ විදිහටම කියනවා. මේ තව ඉපදිලත් නෑ පුද්ගලයා. පුද්ගලයෙක් පෙන්ලා මේ පුද්ගලයා නැවත කවදා හරි මනුස්ස ලෝකෙදී ඉපදිලා මෙහෙම වෙලාවට හිතන්නේ මොනවද කියලා ඇහුවොත් ඒක කියන්න පුළුවන්. ඒ වාගේ හැකියාවක් සර්වඥතා ඥානේ දූලි මාත්‍රයක් විතරයි කියලා කියන්නේ. මේ විශ්වයේ කොපමණද බුදුරජාණන් වහන්සේගේ ඥානය එපමණයි. බුදුරජාණන් වහන්සේගේ ඥානය කොපමණද මේ විශ්වය එපමණයි. එහෙනම් මේ ඒ ඥාන ශක්තියට මේ විශ්වයේ නොවැටහෙන අරමුණ නූන කිසිම දෙයක් නැහැ. එහෙම ධර්මයෙන් භාග්‍යතුන් වහන්සේ දැක තමයි භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක. හැම වෙලාවෙම එහෙම හිතන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක මම පිළිගන්නවා. එහෙම වුණොත් තමයි මට ධර්ම රත්නය පිළිගන්න පුළුවන් වෙන්නේ. ධර්මයේ මොනවද නිර්මල ත්‍රිපිටකය කියලා තියෙන්නේ? ඒ වචනයක්වත් මම අහක දාන්නේ නැහැ. හැබැයි යමෙකුට බුදුරජාණන් වහන්සේ වැටහුනොත් එක වචනයක්වත් අහක දාන්න හිතෙන්නේ නැහැ. ඉතින් මේ වාගේ මේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ කියලා මම සඳහන් කළේ ඒකයි. ඉතින් රජුරෝ මේ කාරණා කියලා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මයේ ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි. ඊට පස්සේ රජුරෝ සඳහන් කරනවා පළවෙනි ධර්ම චෛත්‍යය. රජුරෝ ශාසනය දැකපු හැටි. ස්වාමීනි මම දකිනවා අන්‍ය ශාසනවල අවුරුදු 30ක් අවුරුදු 40ක් මහානකම් කරපු අය. බුද්ධ ශාසනය ගැන නෙමෙයි කියන්නේ අන්‍ය ශාසනවල. මහානකම් කරපු අය අවුරුදු 30කින් 40කින් පස්සේ මහානකම අතහැරලා ගෙදර යනවා පංචකාමයෙන් යුක්තව ජීවත් වෙන්න. අවුරුදු 30 40ක් පංචකාමයේ අත්හැරලා ගිහිල්ලා ඉඳලා අවුරුදු 30කට 40කට පස්සේ මහානකම අතහැරලා යනවා. ඒ අන්‍ය ශාසනවල. ස්වාමීනි මම කවදාවත් මේ බුද්ධ ශාසනය එහෙම දකින්නේ නැහැ. අත්හැරලා යම් කෙනෙක් මේ ශාසනයට ආවනම් ආපු තැන ඉඳලා ඒ අත්හැරීමේ ප්‍රීතිය ප්‍රගුණ කර කර අත්හැරීමේ ලාභය දැක දැක අත්හැරීමේ සුවය විඳ විඳ ඒ නෙක්ඛම්මයෙන් සතුටු වෙවි ජීවත් වෙන ඒ භික්ෂුව කවදාවත් ආය පංචකාමයට යන්න කල්පනා කරන්නේ නැහැ කවදාවත්. අර භාග්‍යතුන් වහන්සේක තැනක සඳහන් කළා හරි අපූර්ව උදාහරණයක්. මිනිහෙකුට කුෂ්ඨ රෝගයක් හැදිලා. සරුවාංගෙම කහනවා. කහලා මෙයාට එපා වෙලා යකඩ කබලක් ලිපට දාලා අඹදල්ල වාගේ රත් වුණාට පස්සේ අඬුවෙන් අරගෙන හැමත ලං කරගෙන ඒක අරන් යනවා. කියන්නේ මේකෙන් තවනවා. ඒ තවනකොට ඔහුට සනීපයක් තියෙනවා. හැම තැනම තුවාලනේ. රත් වෙනකොට පොඩි සනීපයක් දැනෙනවා. ඉතින් පස්සේ කාලේ ඔහුට සනීප වෙනවා. කුෂ්ඨ රෝගී සනීප වෙනවා. සනීප වෙලා පාරේ යනකොට එයාට වගේම කුෂ්ඨ රෝගයක් හැදිච්ච තවත් මිනිහෙක් යකඩ කබලක් අරන් තවනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්දියගෙන් අහන්නේ මාගන්දිය දැන් අර කලින් තවලා සනීප වෙච්ච පුද්ගලයාට අනික් මිනිස්සයා තවනවා දැක්කම දුවගෙන ගිහිල්ලා ඒ කබල අරන් තවා ගන්න හිතෙනවද කියලා. අනේ නෑ ස්වාමීනි කිව්වා. එයි මාගන්දිය. ස්වාමීනි යෝකින් තවනකොට තියෙන පුදුම දුක. එහෙනම් මාගන්දිය මේ මිනිස්සයා කලින් තැව්වේ. ස්වාමීනි ඒ කාලේ ওই කාරණාව වැටහුනේ නෑ. කාය ප්‍රසාදේ වෙනස් වෙලා තිබ්බේ. ඒ කාලේ හිතුවේ තවනකොට සැපයි කියලා. ලෙඩේ හොඳ වුණාම තමයි දන්නේ තවනකොට කොච්චර දුකද කියලා. පංචකාමයේ තුල ඉඳගෙන පංචකාමයේ රැස් කර කර අහවල් දේ එකතු කර ගොඩ ගහ ඉන්න කාලේ
ලොකු සතුටක් තියෙන්නේ තව එකක් එකතු කරන්න. නමුත් මේකේ කොහෙවත් සතුට නෑ. පංචකාමයේ තුල කිසිම සැපයක් නෑ. හැබැයි ස්වල්ප වූ සැපයක් තියෙනවා. කිසිම සතුටක් නෑ කීවට ස්වල්ප සැපයක් තියෙනවා. මොකද මොකවත්ම සැපයක් නැත්තම් කවුරුවත් පංචකාමයේ විඳින්න යන්නේ නෑනේ. ඒ හින්දා සඳහන් කළා ධම්මපද පාළියේ තැනක දිය බිඳක් වාගේ සැපයක් තියෙනවා. සාගරයක් වාගේ දුකක් තියෙනවා. සාගරයක් වාගේ දුකක ගිලිලා දිය බිඳක් වාගේ සැපයක් හොයන්න තමයි මිනිස්සු රෑ දවල් දෙකේම දඟලන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එච්චර දුක් සහිත පංචකාමයෙන් සතුටු වෙන්න කියලා මං කාටවත් කියන්නේ නැහැ. ඊළඟට දේශනා කරනවා අනික් උදාහරණය මාගන්ධිය මිනිස්සු රෑ තිස්සේ සීතලේ පින්නේ දුක් විඳ අවුවට වේලි වැස්සට තෙමි මේ හොයන සැපය. කාලා බීලා නටලා විනෝද වෙලා මිනිස්සු මේ හොයන සැපය මාගන්ධිය කොයි වගේද දන්නවද? තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනෙනවා නම් සුළු සැපයක්. ආන් ඒ වගේ සැපයක් වෙනුවෙන් තමයි මිනිස්සු මේ ජීවිත කාලෙම දඟලන්නේ කියලා. ඉතින් ඕක තේරුම් ගත්ත භාග්‍යතුන් වහන්සේ තුලින් අවබෝධ කරගත්ත මේ ශාසනයේ භික්ෂුව කවදාවත් සිවුර තියලා යන්න හිතන්නේ නැහැ කියලා කියන්නේ. මේ රජ්ජුරුවෝ කියන්නේ. මේ ශාසනයේ භික්ෂුව කවදාවත් යන්න හිතන්නේ යමෙක් එහෙම තියලා යනවා නම් ඔහු තාම ශාසනය ඇතුලේ ජීවත් වෙලා නැති හින්දා යන්නේ. ශාසනය තුල හිටියා නම් යන්න හිතෙන්නේ නැහැ කවදාවත්. ස්වාමීනි මේ ශාසනය එච්චර ශ්‍රේෂ්ඨයි. එවන් ශාසනයක් බිහි කරපු භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්වාක්කාතයි. ඒ තුල ප්‍රාණ පරිත්‍යාගයෙන් කටයුතු කරන සංඝයා සුපටිපන්නයි කියලා සඳහන් කරනවා. ඒක තමයි පළවෙනි ධර්ම චෛත්‍යය. දෙවෙනි එක දේශනා කරනවා ස්වාමීනි රජවරුත් එක්ක යුද්ධ කරනවා. ශාස්ත්‍රියොත් එක්ක වාද කරනවා. බ්‍රාහ්මණයොත් එක්ක වාද කරනවා. දරුවෝ දෙමව්පියොත් එක්ක වාද කරනවා. දෙමව්පියෝ දරුවොත් එක්ක වාද කරනවා. සහෝදරියොත් එක්ක වාද කරනවා. සහෝදරියොත් එක්ක වාද කරනවා. මේක තමයි එළියේ හැටි. නමුත් ස්වාමීනි මේ ශාසනයේ සංඝයා කවදාවත් සංඝයාත් එක්ක වාද කරන්නේ නැහැ. සංඝයා කවදාවත් බාහිර පුද්ගලයෙක් එක්ක වාද කරන්නේත් නැහැ. Tamanට කෙනෙක් ගැහුවොත් ගැහුවේ කවුද කියලා බලන්නේ නැතුව යන කෙනෙක්. Tamanට කෙනෙක් බනිනවා නම් මට බනින්නේ කවුද? ඇයි බනින්නේ කියන කාරණාව හොයන්නේ නැතුව යන කෙනෙක්. ඉතින් මේවට උදාහරණ ත්‍රිපිටකයේ තුල ඕන තරම් තියෙනවා. මේ ශාසනයේ සංඝයා කවදාවත් ගැටෙන්න යන්නේ නැහැ. බැන්නේ කවුද කියලා අහන්නේවත් නැත්තේ ඇයි? ආන් අහවලයි ඔබ වහන්සේට බැන්නේ කියලා කියහම යම් දවසක ඒ බැනපු පුජ්‍යලයා මුණ ගැහුනොත් ඔහු පිළිබඳව දේශසිතක් ආවොත් ඒකත් Tamanට තමයි පාඩු. ඔහු පිළිබඳව කේන්තියක් ඇති වුනොත් ද්වේෂයේ අකුසලයේ මටනේ. ඉතින් ඒ හින්දා බැනපු කෙනා හඳුනාගන්නේ නැතුව ඉන්නේ හරි වටිනවා. නැත්තම් රහත් වෙලා නැත්තම් හැමෝටම එකට කතා කරනකොට සලකනකොට අර බැනපු කෙනාත් එක්ක පොඩ්ඩක් අමනාප හිත තියෙනවනේ. ඒ හින්දා බැනපු කෙනා නොදැන හිටියාම හරි. ඉතින් ඒ වාගේ මේ ශාසනයේ සංඝයා මනාව සමගියෙන් තමයි වාසය කරන්නේ. කිරි දියහා මුසු වෙලා ඉන්නේ. එවන් පිරිසක් ඉන්න ශාසනයක් ස්වාමීනි මම දැකලා නැහැ. ලක්ෂ ගණන් සංඝයා යම් තැනක වැඩ ඉන්නවද ඇල් පෙනිත්තක් බිම වැටෙන හඬ පවා ඇහෙනවා. ඒ තරම්ම නිශ්ශබ්දයි. ඒකනේ අජාසත් රජුරෝ බය වෙන්නේ. රජුරෝ එක්ක යනවනේ බුදුරජාණන් වහන්සේ ගාවට ජීවක වෛද්‍යවරයා. ඉතින් අඹ උයනට එක්ක ගියාම මේ මහ කැලෑවේ කවුරුවත් පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් ඉන්නවා සංඝයාත් ඉන්නවා කියලා යන්නේ. රජුරෝ බය වෙලා අහනවා ජීවක මම මරන්න දෙක්කාවේ කියලා. එයි ස්වාමීනි. එමේ පාළු කැලෑවට මං ගෙනාවේ මොකටද? ස්වාමීනි ඇසරලා බලන්නකෝ පාළුද කියලා. ගහක් මුල දාස් ගණන් සංඝරත්නයේ වැඩ ඉන්නවා. කිසිම හඬක් ආස්වාස ප්‍රාස්වාස මාත්‍රයක් ඇහුනොත් හැර වෙන කිසිම ශබ්දයක් නැහැ. මේ ශාසනයේ සංඝ පිරිස ඒ වගේ ස්වාමීනි එවන් වූ පිරිසක් හදපු භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. එවන් පිරිසක් ගොඩනගන්න අවවාද, අනුශාසනා කරපු භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි.
ඒ ධර්මයේ තුල හික්මුණ සංඝයා සුපටිපන්නයි. ඒක රජුරුවන්ගේ දෙවෙනි ධර්ම චෛත්‍යය. ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි මම ආරාමයෙන් ආරාමයට උයනින් උයනට නිතර යන කෙනෙක්. මේ ආරාම කියලා මෙතන කියන්නේ කැලෑවල් වලට. කැලෙන් කැලේට උයනෙන් උයනට මම නිතරම යනවා. එතකොට ස්වාමීනි මම දකිනවා මේ උයන් වල ඉන්නවා ඊටාම කෘෂ වෙච්ච ශරීර තියන අය. හරිම කෙට්ටුයි. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ. ඇටකොටු ඉලිප්පිලා. මූණ වල ගහිලා. ඇස් යට ගිහිල්ලා. නහරවැල් පෑදිලා බලන්න අප්‍රසන්නයි දෙවනි පාර. ඒ තරම්ම අප්‍රසන්න පෙනුමයි. නමුත් ස්වාමීනි මම වුන්ට කතා කරලා අහනවා. ඔබ වහන්සේලාට ලෙඩක්ද? එහෙම නැත්නම් ඔබ වහන්සේලා කිසියම් කලකිරීමක ඉන්නවද? ඔවුන් සඳහන් කරන්නේ මේක පරම්පරාවෙන් එන රෝගයක් කියලා. නමුත් ස්වාමීනි මේ ශාසනය මම එහෙම දකින්නේ. මේ ශාසනයේ කලකිරුණු සංඝයා නැහැ. ශාසනය සම්බන්ධයෙන් කලකිරිලා අනේ මේ ශාසනයෙන් ඉදාලා ගිහිල්ලා මට එළියේ ජීවත් වෙන්න තිබ්බනම් කොච්චර හොඳද කියලා කලකිරීමෙන් ඉන්න සංඝ පිරිසක් ශාසනය ඇතුලේ නැහැ. ඒ බුදු දහම දැක්කනම් දහම දැනගත්තනම් ඔවුන් කලකිරෙන්නේ? ඔවුන් කලකිරෙන්නේ නැහැ. දහම නොදැක්ක නිසා ඔවුන් කලකිරෙන්නේ. ඒ හින්දා මේ ශාසනයේ සංඝයා ස්වාමීනි ඉන්නේ පුදුම සතුටින්. ඊටාම සතුටින් ජීවත් වෙනවා සංඝයා. උන්වහන්සේලාට බය කියන නාමයක් නැහැ. ඒකට හොඳ උදාහරණයක් දක්වනවා මිග භූත ජාතකේ. මේ සංඝයාට බය නැහැ කියන එක කියන්නේ. මිග භූත ජාතකේ දිග ජාතක කතාවක්, හරි විචිත්‍ර ජාතක කතාවක්. බොහොම කෙටියෙන් මතක් කළොත් ධර්මාශෝක රජුරු තමන්ගේ සහෝදරයෝ ටික ඔක්කොම මැරුවනේ යුද්ධ කරන කාලේ. බාලම සහෝදරයා විතරයි ඉතුරු වුණේ. තිස්ස කුමාරයා. ඉතින් තිස්ස හරිම කැමති නිදහසේ ජීවත් වෙන්න. තිස්ස හරි කැමති කැලෑවල් වල ඉන්න. තිස්ස උදේට කෑම කාලා මාලිගාවෙන් පිට වෙනවා. ඇලවල් ගාව, දොළවල් ගාව, ගංගාවල් ගාව, දියඇලි ගාව කාලේ ගත කරන එක තිස්සගේ ජීවිතයේ සතුටුම තැන්. එක දවසක් තිස්ස දොලක් ගාවට වෙලා ඉන්නකොට ඒ දොලා ඉන්නේ තිබ්බ ලස්සන තන පිට්ටනියක්. මේ දොල ගාවට ආවා මෝරෑනක්. ඒ මෝ ඇවිල්ලා අර දොල ළඟ තිබ්බ තන පිටියේ තනකොළ හොඳට කෑවා. බඩ පිරෙනකන් තනකොළ කෑවා. කාලා අර දොලෙන් වතුර බීවා. බඩත් පිරුණා, වතුරත් බීවා. සල්ලි වලට තනකොළ ගත්තා නෙමෙයිනේ. නිකන් කෑවේ. දැන් බඩ පිරීලා මේගොල්ලෝ තන පිටිය දෙකක් වෙන්න සෙල්ලම් කරනවා. දඟලනවා, ආයිනවා, දුවනවා, පයින්නවා, පෙරලෙනවා. තිස්ස බලාගෙන. මේක බලාගෙන ඉන්නකොට තිස්සට හිතෙනවා මේ කාලේ අපේ අයියා තෙලෙන්, කිරෙන්, මිරිසෙන් වියලා බැදලා කරලා ඉතා ප්‍රණීත දාන දෙනවා. දැන් මේ මුවෝ නිකන් හම්බෙන තනකොළ ටික කාලා මෙච්චර සතුටින් සෙල්ලම් කරනවා නම් තෙල් මිරිස් ඇතුව ලුණු ඇඹුල් ඇතුව රසට උයලා දෙන දානි ටික වළඳලා ඒ හාමුදුරුවරු කොච්චර සතුටින් සෙල්ලම් කරනව ඇද්ද කියලා. තිස්සට හිතෙන දේ. තිස්ස ඕක ගිහිල්ලා රජුරුවන්ගෙන් අහනවා. ස්වාමීනි මට දවල් මෙහෙම හිතුණා කියලා. අන් ඒ වෙලාවේ රජුරුව තිස්සට ඒ වෙලාවේ මුකුත් උත්තරයක් දෙන්නේ නැහැ. තිස්සට කියනවා තිස්ස අද ඉඳලා මේ රටේ මහරජුරුව ඔබ. මම එන්නේ ආයි රජකම් කරන්න. හැබැයි ඔබට රජකම දෙන්නේ දවස් 7යි. උපරිම සැප විඳපන්. 7 දවසින් පස්සේ මම ඔබ මරනවා. පුළුවන් තරම් සැප විඳින්න කියලා සිංහාසනෙ දීලා යනවා. දැන් තිස්ස කුමාරයාට සැප විඳ හැකිද? දවස් 7කින් මරනවනේ. දැන් ගත වෙන පැයක් ගානේ මරණ බයනේ වැඩි වෙන්නේ. අපිටත් ඉතින් එහෙම තමා. සමහරලාට මෙහෙම ඉඳගෙන හිටියට ඔබ මම අපිට තව පැයක්වත් තියනවද කියලා දන්නේ නැහැ. දන්නවනම් අපි මෙහෙම ඉන්නෙත් නැහැ. ඉතින් තිස්සට කණ්ඩත් බෑ. තිස්සට නිින්ද යන්නෙත් නැහැ. මේ තිස්ස නාගන්නෙත් නැහැ. මරණ බය මොහොතක් ගානේ වැඩි වෙනවා තිස්සට. 7 දවසකින් පස්සේ එනවා. තිස්ස කොහොමද රජ සැප? ස්වාමීනි මොනවා කියනවද?
කෑවේ නැහැ, බීවේ නැහැ, නෑවේ නැහැ, ඇන්දේ නැහැ, නිින්ද ගියේ නැහැ. දැන් දවස් 7යිනේ ජීවත් වෙන්න තියෙන්නේ. ආන් ඒ වෙලාවේ රජුරු කියන තිස්ස දවස් 7කට කලින් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා නේද? අපි දෙන දානේ වළඳලා හාමුදුරුවරු කොච්චර සතුටින් සෙල්ලම් කරනවද කියලා. තිස්ස එහෙම එකක් නැහැ. උඹට ඇති වුණ මරණ බය යම්සේද තිස්ස උන්වහන්සේලාට මරණ බය තියෙනවා. සසර දුක දන්නවා. අපේ දානි ගන්නේ රසමසවුලු භුක්ති විඳින්න ඕන හින්දා නෙමෙයි. උන්වහන්සේලා දානි වළඳන්නේ මේ කය පවත්වා ගන්න ඕන නිසා. සංසාරයෙන් එතර වෙන්න ගුණ පුරන්න කය පවත්වන්න ප්‍රත්‍යවේක්ෂා කරලා ওই දානි වළඳන්නේ. එහෙනම් උන්වහන්සේලා දන් වළඳලා සෙල්ලම් කරන්නේ නැහැ තිස්ස. සසරින් එතර යන්න මග දියුණු කරනවා. වානුක රජු කොච්චර ප්‍රඥාවන්ත විදිහට තිස්ස කුමාරයාට උත්තරේ දුන්නද කියලා. අය කවදාවත් සැක නොහිතෙන්න උත්තරයක් දුන්නේ. නම්බට දැනුණ මරණ බය උන්වහන්සේලාට හැමදාම දැනෙනවා. නමුත් නියම පාරට බැහැලා නිසා උන්වහන්සේලා මැරෙන්න බය නැහැ. තෙරුවන් සරණ ගිහිල්ලා සමාදන් වෙච්ච සීලයේ දිවිහිමියෙන් රැකගෙන සිල්වත්ව ගුණවත්ව බවුන් වඩන උන්වහන්සේලාට කොහෙද මරණ බය? පින්නතින් අපිත් බුදුරජාණන් වහන්සේගේ පාරට ආවනම් අපට කොහෙද මරණ බය? දේශනා කළානේ යමෙක් ළඟ තිසරණ තියෙනවා නම් මැරිච්ච ගමන් උපදින්නේ දිව්‍ය ලෝකේ කියලා. කොහෙද ඒක තියෙන්නේ? මහා සමය සූත්‍රයේ. යේ කේචි බුද්ධං සරණං ගතාසේ යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමින් යන්නේ අපායට. පහාය මානුසං දේහං මනුස්සකයින් ප්‍රාණවායුව ඉක්ම යනවාත් එක්කම දේවකායන් පරිපූර්ණසන්ති යහු පුරවන්නේ දෙව් පිරිසයි කියලා දේශනා කළේ. ඉතින් ඒ වෙන කාටවත් නෙමෙයි ඔබට මට අපි ඔක්කොටම. දැන් නිවැරදිව තෙරුවන් සරණ යෑම එච්චර වටිනවනම් තෙරුවන් සරණ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට පන්සිල්වත් යමෙක් ආරක්ෂා කරලා නම් මොකටද මැරෙන්න බය වෙන්නේ? මැරිච්ච ගමම්ම උපදින්නේ මීට වඩා හොඳ තැනක. ඒකේ කිසිම සැකයක් නැහැ. තිසරණයි පන්සිලුයි තියෙනවා නම් මැරුණ ගමන් උපදින්නේ මීට වඩා හොඳ තැනක. ඉතින් මීට වඩා හොඳ තැනක මැරිච්ච ගමන් උපදින බව දන්නවනම් මගේ අතන මෙතන ඇඟේ කපල කොටලා බද්ධ කිරීම කරන්නත් වෙලා නම් ඉතින් තවත් ඉස්සරහට වෙනත් අසනීප වලට මූණ පාණ්ඩ බද්ධ කරලා ජීවත් වෙනවට වඩා මෙර්ලා යන එක සැප නැද්ද? ඉතින් මීට වඩා හොඳ තැනකනේ උපදින්නේ. බාන්නක ශාසනයේ දැනුණාම ශාසනය ඇඟට ආවහම මොන නිදහසක් තියෙනවද කියලා. ඔබටවත් මටවත් එහෙම කරගන්න වෙච්ච වෙලාවක අපි වටේට ඉන්න අය ඒක නොකර ඉන්න දෙන එකක් නෑ. බලෙන් හරි අදගෙන ගිහලා එහෙම කරයි. නමුත් කලත් නොකලත් සතුටින් තිසරණයයි සීලයයි තියෙනවනේ. ඉතින් එතකොට සඳහන් කළා මේ ශාසනයේ සංඝයා මේ ධර්මයේ තුල පිහිටලා කොයිතරම් ලස්සන ජීවිතයක් ගෙවනවද? රජුරවන්ට ඒකට තියෙන පුදුම සතුටක්. ඊළඟට දේශනා කළා ස්වාමීනි මම අභිෂේක කරපු රජෙක්. රජ්ජුරුවෝයි පාලකයයි කියන්නේ දෙන්නෙක්. රජ්ජුරුවෝ කියන්නේ රටේ ජනතාවගේ අයිතිකාරයා. පාලකයා කියලා කියන්නේ අයිතිකාරයා නෙමෙයි. අපිට ජනාධිපතිට වුණත් විරුද්ධව නඩු දාන්න පුළුවන්. කවදා හරි නඩු දෙන්න හැකිනේ. රජ්ජුරුවන්ට විරුද්ධව කවදාවත් නඩු දාන්න බෑ. රජ්ජුරුවෝ කෙනෙක් මැරුවොත් අපිට කතා කරන්න දෙයක් නැහැ. මොකද රජු තමයි ජනතාවගේ අයිතිකාරයා. ප්‍රධානියා රජුරු. ඉතින් කවුරු ළඟ නඩු දාන්නද? රජු කියන්නේ රටේ අයිතිකාරයා. ඉතින් රජුරු කියනවා මම අභිෂේක ලැබපු රජෙක්. එහෙම වරම් තියෙන කෙනෙක් මම. ස්වාමීනි මට ඕනේ නම් ඕනම කෙනෙක් ඕනම වෙලාවක මරන්න පුළුවන්, රටින් පිටුවහල් කරන්න පුළුවන් ඕන එකක් කරෙහි. මට එච්චර හැකියාවක් තියෙන බව දැනගෙනත් මගේ රාජ සභාවේ ඇමතිවරු ටික නිශ්ශබ්ද කරන්න මට බෑනේ ස්වාමීනි. ඒ අය දන්නවා මට තරහ ගියොත් ඕනනම් මරනවා කියලා. මම කතා කරනකොට ටිකක් නිශ්ශබ්ද වෙන්න කියලා ඒ අයට කියහම ඔවුන් ටිකක් නිශ්ශබ්ද වෙන්නලා ආයෙත් පටන් ගන්නවා. ආයෙත් නිහඬ වෙන්න කියහම ආයෙත් ටිකක් නිහඬ වෙලා ඉන්නවා ආයෙත් පටන් ගන්නවා. අපි සමිතිවල වගේ. ඉතින් ස්වාමීනි මට එච්චර බලයක් තියෙන බව දැනදැනත් මොවුන් මට ගරු කරන්නේ නැහැ. නමුත් ස්වාමීනි මම එක දවසක් දැක්කා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන තැන අන්‍ය ශ්‍රාවකෙක් ඇවිල්ලා කහිනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙමෙයි අන්‍ය ශ්‍රාවකෙක්. ඇවිල්ලා කහිනවා.
එතකොට ස්වාමීනි මම බලාගෙන එක භික්ෂුන් වහන්සේ නමක් අර කහින තීර්ථකයට කටින් මොකවත් කීවේ නැහැ. එමීට දණිහෙන් ඇනලා කියන අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන තැන සද්ද කරන්න දෙන්න එපා කියලා. එළියට යන්න කියලා. ඒ තරම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ගෞරවය මේ සංඝයා ළඟ තියෙනවා. ඒ නිසා එවන් සංඝ පිරිසක් හදපු භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. එවන් පිරිසක් හික්මවපු භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. ඒ ධර්මයටයි භාග්‍යතුන් වහන්සේටයි අනුව හික්මුණ සංඝයා සුපටිපන්නයි කියලා සඳහන් කරනවා. ඊළඟට රජුරු නැවත සඳහන් කරනවා ස්වාමීනි ඊ타ම තියුණු නුවණ ඇති වාලවේදීන් වාගේ වාදයට දක්ෂ ශාස්ත්‍රීය පඬිතුයෝ ඕනෑම ප්‍රශ්නයක් බිඳහෙලනවා. වාලවේදීන් වගේ කියලා කියන ඊ타ම තියුණු තැනින් අල්ලගෙන Tamanට එළඹිච්ච ප්‍රශ්නේ සුණු විසුණු කරලා දානවා. ඔවුන් එක්ක වාද කරන්න කාටවත් බෑ. ඒ තරම්ම දක්ෂ මේ ශාස්ත්‍රීය පඬිතුයෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එන්නේ වාද කරන්න බුදුරජාණන් වහන්සේත් එක්ක. නමුත් ස්වාමීනි ඔබ වහන්සේ කරුණ දක්වලා සමාදම් කරවලා ඔවුන් සතුටු කරාම ඔවුන් කවුරුවත් වාද කරන්නේ නැහැ. ස්වාමීනි අපිත් මහාන කරගන්න කියලා තමයි කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ වාද බිඳීම මොනතරම් ශ්‍රේෂ්ඨද ස්වාමීනි වාදයේ බිඳින්නේ වාද නැතුවමයි කියලා සඳහන් කරනවා. ඊළඟට නැවත සඳහන් කරනවා ස්වාමීනි බ්‍රාහ්මණ ශ්‍රමණ ශාස්ත්‍රීය ගෘහපති ආදී පඬිතුයෝ බුදුරජාණන් වහන්සේ ගාවට ඒ අයත් එන්නේ වාද කරන්න. ඔවුන් හිතාගෙන ඉන්නේ ඔවුන් රහත් වෙලා කියලා. ඔවුන් හිතාගෙන ඔවුන් බ්‍රාහ්මණයෝ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේත් එක්ක වාදයට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ධර්ම කතාවට සවන් දුන්නාම ඔවුන් වාද කරන්නේ නැහැ. ඔවුන් කල්පනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ මුණ නොගැහුණා නම් අපි ඉවරයි කියලා තමයි හිතන්නේ. මොකද අපි රහත් නොවි රහත් කියලා හිතාගෙන හිටියා. බ්‍රාහ්මණ නොවි බ්‍රාහ්මණ කියලා හිතාගෙන හිටියා. පඬිත නොවි පඬිත කියලා හිතාගෙන හිටියා. අපි හිතාගෙන හිටියා විතරයි. නමුත් කොහොමද රහත් වෙන්නේ කොහොමද බ්‍රාහ්මණ වෙන්නේ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දුන්නේ. ඔවුන් බොහොම සතුටින් ඉල්ලන්නේ ස්වාමීනි අපිත් පැවිදි කරන්න කියලා. ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි ස්වාමීනි සම්බුද්ධ ශාසනය. ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි භාග්‍යතුන් වහන්සේගේ ශාසනය. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මයේ ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි කියලා සඳහන් කරනවා. නැවත සඳහන් කරනවා ස්වාමීනි මම ගාව ඉන්නවා ඉසිදත්ත සහ පුරාණ කියලා වඩුව දෙන්නෙක්. ඒ දෙන්නගේ ජීවිතයේ සියලුම පැවැත්ම පාලනය කරන්නේ මම. ඒ කියන්නේ කෑම බීම ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් යාන වාහන ඉඳුම් හිටුම් සියලු අවශ්‍යතා රජුරෝ තමයි සපයන්නේ. එච්චර රජුරෝ වුන්ට සලකනකොට රජුරවන්ට දවසක් හිතෙනවා මුන් දෙන්න මට කොහොම සලකනවද කියලා බලන්න ඕනේ. එහෙනම් රජුරෝ දවසක් ඒ දෙන්නත් අඬ ගහගෙන ගිහිල්ලා ඊටාම පුංචි තැනක රාත්‍රිය ගත කරන්න නවතිනවා. 3 දිනකට නිදාගන්න බැරි පුළුවන් තැන. ටික වෙලාවක් රැ වෙනකන් කතා කරගෙන ඉඳලා රජුරෝ නිදා ගන්නවා. රජුරෝ නිදාගත්තාම අර දෙන්න තව වෙලාවක් කතා කර ඉඳලා රජුරෝ නිදි නෑ රජුරෝ අහගෙන ඉන්නේ. මේ දෙනා මොකද කරන්නේ බලන්න මේ ඉන්නේ. ඒගොල්ලෝ කල්පනා කරනවා අද බුදුරජාණන් වහන්සේ කොයි පැත්තේද? ඒතර එක්කෙනෙක් කියනවා භාග්‍යතුන් වහන්සේ ඉන්නේ මේ පැත්තේ. ස්වාමීනි මේ දෙන්න කතා කරනවා. රජ්ජුරුවන්ගේ පැත්තට කකුල් දෙක දික් කරලා භාග්‍යතුන් වහන්සේගේ පැත්තට හිස දාලා නිදාගමු කියලා. ඔවුන් වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ කරපු කිසිම දෙයක් නැහැ. නමුත් ඔවුන්ගේ හිතේ ඉපදිලා තියෙන ගෞරවය රජෙක් වෙච්ච මටවත් නැති කරන්නත් බෑ. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මයේ ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි. අවසානට කියනවා ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේට ගරු කරන තවත් කාරණාවක් තියෙනවා. ස්වාමීනි මට දැන් අවුරුදු 80යි වයස. භාග්‍යතුන් වහන්සේට අවුරුදු 80යි කියලා මම දන්නවා. ස්වාමීනි මාත් ශාස්ත්‍රීය වංශිකයෙක්. මගේ භාග්‍යතුන් වහන්සේත් ශාස්ත්‍රීය වංශිකයි. ස්වාමීනි මමත් කොසල් රටේ. භාග්‍යතුන් වහන්සේත් කොසල් රටේ. මේ හැම පැත්තෙම අපි දෙන්න සමානයි. ඒ නිසාත් භාග්‍යතුන් වහන්සේට මගේ ගෞරවයක් තියෙනවා. කියලා මේ කාරණා ටික සඳහන් කරලා සිහිපත් කරනවා ස්වාමීනි මම රජෙක්.
රජෙක් කියන්නේ ස්වාමීනි බොහෝ කටයුතු තියෙන කෙනෙක්. මට බොහෝම වැඩ තියෙනවා. දැන් ස්වාමීනි මං යා යුතුයි. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා රජුරෝ යන්න නැගිටිනකොට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහරජය බොහෝ කටයුතු තියෙනවා නම් මේක යා යුතු වෙලාව නම් එහෙනම් ඔබ පිටත් වෙන්න කියලා. රජුරෝ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කරලා සඳහන් කරනවා මහණෙනි කොසල් රජුරෝ ධර්ම චෛත්‍යයන් දේශනා කළා. ඒ ධර්ම චෛත්‍යයන් වල වෙනස් කරන්න දෙයක් නැහැ. රජුරෝ ඒ දේශනාව එහෙම්මම භික්ෂූන්ට සිද්ධ කරලා මේ සියලු ධර්ම කාරණා සත්‍යයි ඒ කාරණා ඒ විදිහටම දරන්න කියලා අනුශාසනා කරාම ධම්මචේතිය සූත්‍රයේ බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. තුනුරුවන්ගේ ගුණය පිළිබඳව අල්ප මාත්‍රයක් දූවිලි මාත්‍රයක්වත් නැති තරම් සාකච්ඡා වුණ නමුත් ජීවිතයට ඉගෙන ගන්න විශාල කරුණු කාරණා රාශියකින් පොහොසත් ධම්මචේතිය සූත්‍රයේ මේ විදිහට දේශනා කරලා නිමා කරලා තියෙනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්න දායකත්වයේ දරන දායක පින්වත් පිරිස මහනුවර අලවතුගොඩ පදිංචි වසන්ත මහත්මයා ඇතුළු පවුලේ පිරිස සදැහැති දායකත්වය ලබා දෙන බව සිහිපත් කරනවා. වසන්ත මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාගේ නමින් අනන්ත වූ සසර ගමනේදී මියගිය සියලුම ඥාතීන්ට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන මව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබී චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවහ අවබෝධ කර ගැනීමට මේ කුසල කර්මයන් පාරමිතාවක් පිණිසම හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට උතුම් කුසලයන් මුදුන්පත් කර ගැනීම සඳහා සියලු ලෝකවාසීන්ට ධර්ම ශ්‍රවණය කිරීමේ පින රැස් කර ගැනීම පිණිසමත් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා දායක පිරිස විසින් පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාද කරනවා. දායක පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටමත් ආශිර්වාද කළ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. රත්නත්‍රී ආශිර්වාදයේ ලැබේවා. දායක පිරිසටත් ඒ සියලු දෙනාටමත් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං
මෝහක්ඛයෝ නිබ්බානං. මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා මහනුවර අලවතුගොඩ පදිංචි වසන්ත මහතා ඇතුළු පවුලේ පිරිස විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් වසන්ත මහතා ඇතුළු පවුලේ සියලු දෙනාගේ නමින් අනන්ත වූ සංසාර ගමනේදී මියගිය සියලුම ඥාතීන්ට මේ උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන මව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබී චතුරාර්ය සත්‍ය ධර්මය වහවහ අවබෝධ කර ගැනීමට පාරමිතාවක් වීම පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට උතුම් කුසලයන් මුදුන්පත් කරලීමට මෙන්ම සියලු ලෝකවාසීන්ට ධර්ම ශ්‍රවණමය පින් රැස් කර ගැනීම පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.